ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ උතුම් ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ නුගේගොඩ පදිංචි චාන්දනී වීරවංශ මහත්මියයි. එතුමියගේ බලාපොරොත්තුව තමයි මෙන්න මේ පිරිසට පින් දෙන එක. MLA වීරවංශ පියතුමා, ඇඩ්ලින් කොඩිකාර මෑණියන්, ගාමිණී වීරවංශ සහෝදරයා, රම්‍යා ලියනගේ ඥාති සොහොයුරිය, නිරංජලා ලියනගේ ඥාති සොහොයුරිය, මේ කවුරුත් මිය ගිය අය. මේ අයට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජුනි මාස 27 වෙනි දිනට උපන් දිනයේ දින තම එකම පුතු වන චරිත් උබේසේකර පුතණුවන්ට සුබ උපන් දිනයක් වේවා, නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවායි මෑණියන් ප්‍රමුඛ පියාණන් ප්‍රමුඛ පවුලේ සියලු දෙනා ප්‍රාර්ථනා කරනවා. මේ අරමුණු මුල් කරගෙන තමයි අද දවසේ මේ ධර්මදේශනා පින්කම පවත්වන්නේ. අපි මුලින් බණපදයක් අහලා අවසානයේ පුණ්‍ය ආනුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. පින්වතුනි, මේ ධර්මදේශනාව විශේෂ එකක්. බෞද්ධ ගුවන්විදුලියේ ධර්මදේශනා මාලාවක් යනවා ප්‍රඥා ප්‍රදීප නමින්. ඒ ප්‍රඥා ප්‍රදීප කියන ධර්මදේශනා මාලාවේ මේ වෙලාවට નિયમિત ධර්මදේශනාව තමයි මේ සිදුවන්නේ. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ ධර්මදේශනා මාලාවෙන් අරමුණු කරන්නේ තරුණ දරුවන්, තරුණ දුවල පුතාලා. මොකද බෞද්ධ රූපවාහිනිය වටා, බෞද්ධ ගුවන් විදුලිය වටා පින්වතුනි අතිවිශාල තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා. මොකද බෞද්ධයා මාධ්‍ය ජාලය තුලින් තරුණ දරුවන්ගේ මනස ගුණධර්මමින් පෝෂණය කරන්නට විවිධ වැඩසටහන් දියත් කළා. ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් වර්ධනය කරන්න, කලාත්මක හැකියාවන් වර්ධනය කරන්නත් බෞද්ධ මාධ්‍ය ජාලය හැම විටම කටයුතු කරනවා. පහුගිය දවසේ ඒ සඳහා සදහැති ගීතාවලියක්, බොදු ගීතාවලියක් පැවැත්වුවා. දහම් පාසල් 100ක් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඔවුන්ට තේමාවක් දීලා බෞද්ධ ගීතයක් නිර්මාණය කරලා ඒකට සංගීතය එකතු කරලා ඔවුන්ගේ ගායනා කුසලතාව බලලා ඉන්පසුව පසුගිය පෝදා පොසොන් පොයේ දවසේ රාත්‍රියේදී ඒ ගීතාවලිය පවත්වලා එයින් හොඳම දහම් පාසල් 3ක් තෝරගෙන
ඒ අයට තෑගි ප්‍රදානය, සහතික ප්‍රදානය සිද්ධ කළා. ඒ පුද්ගලයාගේ දරුවන්ගේ, තරුණ දරුවන්ගේ, දුවල පුතාලගේ මේ సౌందర్యාත්මක කුසලතා වර්ධනය කරන්න. එවැනි වැඩසටහන් රාශියක් මාධ්‍ය ජාලය තුල, බෞද්ධ මාධ්‍ය ජාලය තුල සිද්ධ කරනවා. ඒකේ තව පැතිකඩක් තමයි මේ ප්‍රඥා ප්‍රදීප. අද අපි බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට කියලා දෙන්න සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. සමාජයක් කියලා කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් හෝ ඊට වඩා වැඩි ගණනක් යම් තැනක එකතු වුණොත් ඒ අය අදහස් සුවමාරු කරගන්නව නම් අන්න එතෙන්ට කියනවා සමාජය කියලා. පින්වත්නි, උපතින්ම මිනිස්සය සමාජශීලී. මිනිස් දරුවාට සමාජයකින් තොරව ජීවත් වෙන්න බෑ. සමාජයක් නැත්තේ එක්කෝ තිරිසනෙකුට. එහෙම නැත්තම් දෙවියෙකුට. මිනිස්සුන්ට සමාජයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආර්ය පරියේෂණ කියලා සූත්‍රයක් දේශනා කළා තියෙනවා පින්නතුනි. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මම ගිහිගේ අතහැරලා ගියා. අබිනිෂ්ක්‍රමණය කළා. මේ ගිහිගේ අතහැරලා මං අබිනිෂ්ක්‍රමණය කරලා මා ගියේ කැලෑවකට. වනාන්තරයකට. ඒ සමාජයෙන් අත් මිදෙන්න. මම මේ වනාන්තරයේ ඉඳිද්දී කොහොමද සමාජයෙන් අත් මිදෙන්නේ? වනාන්තරයට එන්න පටන් ගත්ත මිනිස්සු පළවැල නෙලන්න, දර කඩන්න, තමන්ගේ ගවයින්ට තනකොළ හොයාගෙන කැලේට මිනිස්සු වෙනවා. ඒ මිනිස්සුන්ගෙන් වෙන් වෙන්න බේරෙන්න මං කන්දෙන් කන්දට, ලන්දෙන් ලන්දට දුවමින් සැඟවෙන්න උත්සාහ කළාය. නමුත් එයත් නොහැකි වුණාය. ඒ නිසා සමාජයෙන් වෙන් වෙලා පුද්ගලයාට ජීවත් වෙන්න බෑ. අපේ තරුණ දුවල පුතාලා අවතීර්ණ වෙන්නේ සමාජයකට. අවුරුදු 16, 17, 18 වෙනකොට සමාජයේ ඔබ සමාජිකයෙක් වෙලා අවසන්. ගෙදර හිටියත් සමාජයේ තමයි. අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඉන්න සමාජය. නමුත් ඊට වඩා මහා සමාජයකට අපි අවතීර්ණ වෙනවා. මේ දුවල පුතාලා පාසලට මුහු වෙනවා. ඒ වගේම උපකාරක පන්තිවලට මුහු වෙනවා. බස් රථයේ ගමන් කරනවා. යාළුවෝන්ගේ උත්සව ප්‍රිය සංഭാෂණ වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම දුම්රියේ ගමන් කරනවා. ඒ වගේම දහම් පාසලට යනවා. විවිධ සමාජ කණ්ඩායම් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. අන්නේ ගැටෙනකොට අපි ප්‍රතික්ෂේප නොවන තැනට, අපි විවේචනයට ලක් නොවන තැනට, අපිට අන් අයගේ අප්‍රසාදයේ ලක් නොවන තැනට අපි පත් වෙන්න උත්සාහ කරන්න ඕන. එහෙම නොවුනොත් අන් අයගේ උපහාසය, අන් අයගේ නින්දාවල්, අන් අයගේ ගර්හාවල් අපට විතරක් නෙවෙයි, අපිව මේ ලෝකෙට හදලා වඩලා පෝෂණය කළ අපේ අම්මා තාත්තලාත් අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා තරුණ දුවේ පුතේ අපි ජීවත් වෙන්න ඕන අන් අයගේ නින්දාවක්, උපහාසයක්, අපහාසයක්, ගර්හාවක් ඇති නොවනසේ වගේම
අපේ හැද අපිව මේ ලෝකෙට බිහි කළා හදලා වඩලා පෝෂණය කළ අම්මට තාත්තට පරපුරට අගෞරවයක් නොවන ලෙස අපි ජීවත් විය යුතුයි. අන්න එහෙම ජීවත් වන්නේ කොහොමද? අන්න ඒක තමයි අද දේශනාවෙන් විස්තර වෙන්නේ. පින්වතුනි, අපිට දරුවෙක් හැටියට ගෙදරින් දෙන ගුණ ධර්ම ටිකක් තියෙනවා. ඔබ මූලික වශයෙන්ම අම්මල තාත්තල කියන දෙන පුබ්බාචාර්ය කියලානේ අම්මට තාත්තට කියන්නේ. පූර්ව ආචාර්යවරු, මුල් ගුරුවරු දෙන්නේ. දරුවෙක් පාසලකට යන්න කලින් මුලින්ම යමක් කියලා කරලා දෙන්නේ අම්මයි තාත්තයි. මොනවද? දතකට මදින්න, මූණ සෝදන්න, ඇඳුම් පැළඳුම් අඳින්න, ගමන් බිමන් යන්න, ආගන්තුක සත්කාර දුවේ පුතේ ඉගෙන ගන්න කියලා අම්මයි තාත්තයි දෙන්න තමයි කියලා දෙන්නේ. අන්න ඒක තමයි අම්මට තාත්තට පුබ්බාචාර්ය පූර්ව ආචාර්ය කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේ. මූලික වශයෙන් එහෙනම් මේ ටික ඔබ දැනගත යුතුයි. මොනවද දැනගන්න ඕන? ගෙදර කරන වැඩ ටික ඔබ දන්නවා. නමුත් ඔබ සමාජයට අවතීර්ණ වුණාම ඔබ ගෙදරින් යන්නේ තැනට සුදුසු ඇඳුමක් ඇඳගෙනද? පාසලට යනකොට එතෙන්ට ගැලපෙන ඇඳුම. උපකාරක පන්තියට යනකොට එතෙන්ට ගැලපෙන ඇඳුම. පන්සලට යනකොට එතෙන්ට ගැලපෙන ඇඳුම. මගුල් ගෙදර යනකොට එතෙන්ට ගැලපෙන ඇඳුම. මල ගෙදර යනකොට එතෙන්ට ගැලපෙන ඇඳුම. උත්සවයකට ප්‍රිය සම්භාෂණයකට යනකොට එතෙන්ට ගැලපෙන ඇඳුම ඇඳන් ගියාට වරදක් නැහැ. හැන්දෑවට වෙරළයිනේ ඇවිදින්න යනවා නම් එතෙන්ට ගැලපෙන ඇඳුම එතෙන්දී අඳින්න. හැබැයි දුවේ පුතේ, ඔබ මගුල් ගෙදර යන විදියට, හැන්දෑවට සාදයට යන විදියට, හැන්දෑවේ වෙරළයිනේ ඇවිදගෙන යන විදියට පන්සලට આવොත් අනිත් අයගේ නින්දාවට, ගර්හාවට, උපහාසයට, අපහාසයට ලක් වෙනවද නැද්ද? ලක් වෙනවා. ඔබේ පෞරුෂයට මොකද වෙන්නේ? බිඳ වැටෙනවා. ඒ නිසා ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මම පන්සලට යන විදිය මෙන්න මේකයි. එතෙන්දි මගේ ගතත් සිතත් සංවර වෙන්න ඕන. එතෙන්ට ගැලපෙන්නේ සුදු ඇඳුමක්. එතෙන්ට ගැලපෙන්නේ සංවර වූ ඇඳුමක්. අපි හිතමු අපට සුදු ඇඳුමක් ඒ වෙලාවේ නැහැ. එහෙනම් සුදු පැහැයට සම්බන්ධ ලා පහට ඇති ඇඳුමක්. ඒක පිරිසිදුව. ඇඳුම් ගොඩක් නැති වුණාට කමක් නැහැ. අඳින ඇඳුම පිරිසිදුව පන්සලට යන වෙලාවේ සංවරව. ගැහැණු දරුවෙක් යන්න ඕන විදියක් තියෙනවා. පිරිමි දරුවෙක් යන්න ඕන විදියක් තියෙනවා. එතෙන්ට රාගය මතුවන, කාමයේ ඇතිවන, අසංවරකම පෙනෙන, කෙනෙකුගේ නින්දාවට භාජනය වන, විවේචනයට ලක්වන විදියේ ඇඳුමක් අඳින්න එපා. බලන්න, ඇඳුමකින් ඔබ හොඳ කෙනෙක් කියලා තීරණය වෙන්නත් බලපානවා. ඔබ නරක අයහපත් කෙනෙක් කියලා තීරණය වෙන්නත් බලපානවා. ඒ නිසා පිරිමි දරුවෙක් ආවත් ගෙදරට අඳින්නේ Taman කොට කලිසම වෙන්න පුළුවන්. හැබැයි පන්සලට එන්න ඕනයි කියලා කොට කලිසම ඇඳගෙන එන්න එපා පන්සලට. චූටි දරුවෙක් ආවට කමක් නැහැ.
මම මේ කියන්නේ අවුරුදු 16, 17, 18 දරුවෝ ගැන. ඒ අය දිග කලිසමකින් එන්න ඕන. නැත්තම් සරම ඇඳගෙන එන්න ඕන. මේ දෙකෙන් එකක් වෙන්න ඕන. සරම අඳින්න අද කාලේ දන්නේ නැත්තම් ඒකත් කනගාටුවට කරුණක්. නමුත් දන්නේ නැත්තම් දිග කලිසමකින් එන්න ඕන සංවරව. ඒක අත්‍යවශ්‍යයි. ඔබට කොණ්ඩ මෝස්තර ඕන තරම් දාන්න පුළුවන්. පිරිමි ළමයෙකුටත් පුළුවන්, ගැහැණු ළමයෙකුටත් පුළුවන්. හැබැයි පන්සලට එනකොට ඒ ඩෙකරේෂන් අඩු වෙන්න. ඒවා අඩුවෙන් තමයි යොදාගෙන එන්න ඕන. එතකොට එතන සංවරකම තියෙන්න ඕන. ඒක තමයි බුද්ධිය කියන්නේ. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒක තමයි නුවණ කියන්නේ. ඒක තමයි දැනුගත්කම කියන්නේ. ඒ නිසා මේ ටික නැත්තම් අපෙන් ඇති වැඩක් නැහැ. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්නට ඔබ තුල හැඟීමක් නැත්තම් පින්නතුනි එතෙන්දී මේක ගැටලුව බලපානවා. ඒ නිසා හැම වෙලාවෙම මේ කරුණ හිතට ගන්න ඔබේ ඇඳුම තැනට සුදුසු විදියට පවත්වන්න. දැන් මල ගෙදරක යද්දී මල ගෙදරකට යනකොට මගුල් ගෙදර වගේ ගියොත් අනිත් අය hina වෙනවද නැද්ද? hina වෙනවා. ඇයි? මෙයා සමාජය ගැන කිසි අවබෝධයක් නැහැ. මෙයා තන නොතන දන්නේ නැහැ. මෙයාගේ අම්මා කවුද තාත්තා කවුද කියලා දීලා නැද්ද මේවා? බලන්න. අම්මට තාත්තටත් බයිනවා. අම්මට තාත්තටත් දොස් කියනවා. ඒ නිසා මෙන්න මෙතෙන්ට වැටෙන්න එපා. දරුවෝ හිතන්න ඕන. මම සමාජයට ගියාම හැසිරෙන්නේ මගේ ඇඳුම ගැන මං සැලකිලිමත් වෙන්නේ මගේ අම්මට තාත්තට කවදාවත් දොසක් අහන්න නැති වෙන්න. ඒ නිසා ඇඳුමක මූලික බලාපොරොත්තුව මොකද්ද? ලැජ්ජා බිය. විලිබිය නැති කරගන්න එක. ඒකනේ සංවරභාවය කියලා කිව්වේ. ලස්සන බලන්නේ විලාසිතාව බලන්නේ පසුව. හැබැයි අද වෙලා තියෙන්නේ විලාසිතාව අංක 1ට ඇවිල්ලා ලැජ්ජා බිය නැති වෙලා. ඒ නිසා මේ විලිබිය කියන එක ආරක්ෂා කරගන්න ඇඳුම අත්‍යවශ්‍යයි. නැත්තම් අපි අර ගෝත්‍ර ජනතාවගේ තැනට ඇද වැටෙනවා. එදා මේ කැලවල ජීවත් වෙන ඇඳුම් නැතුව ජීවත් වෙන බාගෙට ඇඳගෙන ජීවත් වෙන ගෝත්‍ර ජනතාවක තත්ත්වයට අපි වැටෙනවා. ඒ නිසා අපේ සංවරකම, අපේ හැදියාව, අපේ පැවැත්මේ ස්වභාවය හොඳින් පේන පළවෙනි කරුණ තමයි ඇඳුම. ඒ නිසා තැනට සුදුසු ලෙස ඇඳුම අඳින්න. පන්සලට ගැලපෙන එක, කාර්යාලයට ගැලපෙන එක, මගුල් ගෙදරට ගැලපෙන එක, මල ගෙදරට ගැලපෙන එක, පාටියට සාදයට ගැලපෙන එක වෙන් කරලා හඳුනාගෙන අඳින්න. එහෙම නැත්තම් ඔබේ උගත්කමින්, ඔබේ දැනුවත්කමින්, ඔබේ පාරම්පරික වැදගත්කමින් අබමල් රේණුක වැඩක් නැහැ. ඔබ විවේචනයට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි දන්නෝ කෙනෙකුගේ අවශ්‍යතා 4ක් තියෙනවා. මූලික අවශ්‍යතා. ඒවා විවහාර භාෂාවේ කියන්නේ කොහොමද? ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත්, ඖෂධ. බුදුදහමේ ඔය 4 හඳුන්වන්නේ කොහොමද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. ඔය 4 හඳුන්වන්නේ ඔහොමයි. දැන් ආර්ථික විද්‍යාවේ වාස්තුක විද්‍යාවක් හැටියට කතා කරන්නේ ආහාර පාන වලට තමයි මුල් තැන දීලා තියෙන්නේ. නමුත් බලන්න පින්නතුනි දහමේ බුදුරජාණන් වහන්සේ මුල් තැන දීලා තියෙන්නේ ආහාර වලට නෙවෙයි. මුල් තැන දීලා තියෙන්නේ චීවර, ඇඳුමටයි. ඒ නිසා කෙනෙකුගේ සංයමය, කෙනෙකුගේ වැදගත්කම
කෙනෙකු නින්දාවට අපහාසයට ලක් නොවි පැවැත්මට ආධ්‍යාත්මික සංවර භාවයට අංක 1 ඇඳුම. ඒක නිසා තමයි මුල් තැන දීලා තියෙන්නේ. දැන් අප විහාරස්ථානයේට පින්නතුනි මම දන්වල තියෙන්නේ කොටට ඇඳගෙන ඉන්න තහනම්. ඒ නිසා ඒ දිගට ඇඳගෙන ඉන්න ඕන. දවසක් මේ මට කතා කළා හදිසියේ දානයක් දෙන්න ඕන ස්වාමීන් වහන්සේටම කියලා මට දුරකථනයෙන් කතා කළා කට්ටියක් පන්සලට ආවා. ඇවිල්ලා බොහොම සංවරව ඒ අම්මයි දුවෙකුයි ආවේ. දුවෙක් කියන්නේ වැඩිමල් කෙනෙක්. අම්මා අවුරුදු 75ක් විතර ඇති. ඒ දුවටත් අවුරුදු 45ක් 48ක් වගේ ඇති. බොහොම සංවරව ඇවිල්ලා දන්න ඒකේ නීති රීති දන්න පිරිසක් හැටියට ඇවිල්ලා දානයක් බාර අරගෙන ගියා. පස්සේ සුමානිකට පස්සේ මේ දාණය අරගෙන ආවා. දාණය අරගෙන ඉන්නකොට යාගේ දරුවොත් ආවා. අර දුවගේ දරුවෝ දෙන්නෙක්. දුවයි පුතයි. තව නෑදෑයොත් ආවා. පිරිස 15ක් විතර. ඒ අතරේ පුතා හිටියා. ඒ පුතාට අවුරුදු 18ක් 19ක් ඇති. ආවේ කොට කලිසමක් ඇඳගෙන. මම කිව්වා කරුණා කරලා ඔයාට බෑ මේ බුද්ධ පූජාවට සම්බන්ධ වෙන්න. ඔයා තරුණ කෙනෙක්. ඔයා දැනගන්න ඕන. ඒ නිසා ඔයා එක්කෝ යන්න විහාරස්ථානෙන් එහෙම නැත්නම් ආපු වාහනේට වෙලා ඉන්න. ඒ නිසා පූජාවට සම්බන්ධ වෙන්න බෑ. බුද්ධ පූජාව තියෙන තැනට අසංවරව මා යන්න දෙන්නේ නැහැ කිසිසේත්. ඊට පස්සේ මෙයා ඇත්ත වශයෙන්ම එහෙම හිතුවක්කාර දරුවෙක් නෙවෙයි. බලනකොට වාහනේට ගිහිල්ලා පුතෙක් වුණාට හොඳටම අඬලා. යන ඔක්කොම බුද්ධ පූජාව තියලා පින් දීලා යන්න හදනකොට මං කවර ළමයට කතා කරන්න කියලා. මම දන්නේ අඬපු බවක්. මගේ ළඟට එනකොට ඇස් රතු වෙලා හොඳටම අඬලා. මං ඇහුවා ඇයි? දන්නේ නැද්ද ඔයා තරුණ දරුවෙක් හැටියට අඩු ගානේ අම්මවත් කිව්වේ නැද්ද මේ පන්සලට එනකොට දිගට ඇඳගෙන ඉන්න කියලා? අම්මලු කිව්වේ මම දිගට අඳින්න හදනකොට දිග කලිසමක් අඳින්න හදනකොට නෑ ඔයා ඇඳන් ඉන්න එකෙන් යන් කිව්වලු. එතකොට අම්මා තමයි වරද කළා තියෙන්නේ. අර දරුවට මම කිව් නිසා හොඳටම රිදුණා. බලන්න ඒ දරුවා බුද්ධිමත්. අම්මා දරුවට අඳින්න දුන්නේ දිග කලිසමක්. අවුරුදු 19ක් විතර වෙන ළමෙක්. මම ඒ පාර අම්මට හොඳටම දොස් කිව්වා. ඕගොල්ලෝ තමයි මේ තරුණ දුවල පුතාලට බුද්ධිය තියෙනවා. දැක්මක් තියෙනවා. ඒගොල්ලෝ දන්නෝ තැනට ඕන විදියට අඳින්න ඕන විදිය. නමුත් අම්මනේ මේ වරද කළා තියෙන්නේ සම්පූර්ණම. ඒ නිසා පස්සේ සමාව අරගෙන ගියා ආපහු එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් බලන්න පින්නතුනි තරුණ දරුවෝ එදාට වඩා සවිඥානිකයි අද. ඒගොල්ලෝ දැනුවත්. ඒගොල්ලෝ බුද්ධිය වර්ධනය වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලොන්ට සුදුසු විදියට කටයුතු කිරීමේ අවස්ථාව ලැබලා දෙන්නේ නැහැ සමහර දෙමාපියෝ. ඒ නිසා අපි කියන්නේ දුවල පුතාලා හොඳින් සිහියට ගන්න. බුදුහාමුදුරුවෝ මුල් තැන දුන්නේ ඇඳුමට අංක 1. ඒක නිසා තමයි චීවර මුලින්ම කියලා තියෙන්නේ.
ඒ නිසා ඔබ අම්මටත් අවවාදයක් කරලා තාත්තටත් අවවාදයක් කරලා ඔබ සංවරව ඒ තැනට යන්න ඕන. පාටියට ඕන විදියට යන්න. සාදයට ඕන විදියට යන්න. මංගල උත්සවයට ඕන ඩෙකොරේෂන් එකක් දාපු ඇඳුමක් ඇඳගෙන යන්න. එහි ගැටලුවක් නැහැ. හැබැයි ඔබ බුද්ධි සම්පන්න වෙන්න, ප්‍රඥා ගෝචර වෙන්න, තැනට සුදුසු විදියට ඇඳුම් අඳින්න. ඒ වගේම ඔබට පුජ්‍යලික වාහනයක ගමන් කරන දරුවොත් ඇති. මේ බණපදය අහගෙන. ඒ වගේම පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන දරුවෝ තමයි බහුතරයක් ඉන්නේ. බස්රිය දුම්රිය මේ දෙක පාවිච්චි කරනවා. එතකොට බස්රියේදී දුම්රියේදී ඔබ හැසිරෙන්න ඕන විදිය මොකද්ද? මේ දෙකම පොදු ප්‍රවාහන. ඒක පුජ්‍යලික බස්රියක් වෙන්නත් පුළුවන්. රජයේ බස් රථයක් වෙන්නත් පුළුවන්. දුම්රිය නම් කොහොමත් රජයේ වාහනයක්. අපි එතෙන්ට ගියහම දැන් අපි දන්නෝ දියුණු රටකට අපි ගියහම අපි ධර්ම දේශනා සඳහා යනවා. අවුරුදු පතා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මේ වගේ රටවල් වලට පින්නතුනි මේ රටවල් වල බස් රථයට නගින තැන, දුම්රියට නගින තැන අපි වගේ පොඩි කකා පොර කකා නැගීමක් නැහැ. ඒ අය ආපු පිළිවෙලට මේ තරුණ දරුවෝ ආපු පිළිවෙලට පොලිමට ඉන්නවා. ඉස්සෙල්ලා ආපු කෙනා ඉස්සෙල්ලා බස් එකට නගිනවා. දුම්රියට නගිනවා. මේ වගේ සංයමයක් ඒ අය තුල ඇති වෙලා තියෙනවා. ඒක ඇති කරලා තියෙන්නේ අවබෝධයකට වඩා නීතියෙන්. අම්මල තාත්තල නීතිය පිළිපැදලා තියෙනවා. නීතිය පිළිනොපැද්දොත් ප්‍රශ්නයක්. අපි දන්නවා වාහනේ පදවන්න ඕන කලර් ලයිට් එකේ රෙඩ් ලයිට් වලදී වාහනේ දැම්මොත් අනිවාර්යෙන් ලොකු දඩකොලයක් කවුරුවත් පාරේ නැහැ. කැමරාව ෆොටෝ එක ගන්නවා. කැමරාව ෆොටෝ එක අරගෙන අදාළ කෙනාට ගෙදරට දඩකොලේ එනවා. දඩේ ගෙවන්න සිද්ධ වෙනවා. නැත්තම් ඩ්‍රයිව් කරන්න බෑ. සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 40000ක් 50000ක විතර දඩයක් ගෙවන්න වෙනවා. රෙඩ් ලයිට් දැම්මොත්. ඒ නිසා මේක තමයි ස්වභාවය. ඒ නිසා ඒ අය නීතිගරුකව හැදිලා තියෙනවා. අම්මල තාත්තලා. දරුවෝ හිතන්නේ අම්මල තාත්තලාගේ හැටි කියලා. ඒ නිසා මොකද කරන්නේ? දරුවොත් ඒ විදියටම ලස්සනට හැදෙනවා. හැබැයි ගුණධර්ම පිළිබඳ අවබෝධයක් නෙමෙයි දීලා තියෙන්නේ. නීතියෙන් තමයි හදලා තියෙන්නේ. ඒ නිසා දියුණු රටවල අර වගේ පොඩි කකා පොර කකා පෙරලගෙන බස්රියට ගොඩවීමක්, දුම්රියට ගොඩවීමක් නැහැ. මෙන්න මේක අපේ අය තුල තියේද? එහෙම නැහැ. ඒ නිසා අපි තුල මෙන්න මේ අපිට වැඩිහිටි පරපුර ගැන අපි කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. අපි කියන්නේ තරුණ දරුවෝ තුල මෙන්න මේ தත්ත්වය ඇති කරගන්න ඕන. වැඩිහිටියෝ ඉන්නවනම් බස් හෝල්ට් එකේ ඔබ කරන්න ඕන ඒගොල්ලන්ට මුල් තැන දීලා ඒගොල්ලෝ ලංකාවේ හැටියට ඒගොල්ලන්ටයි ඉස්සෙල්ලා අවස්ථාව දෙන්න ඕන.
දැන් බලන්න බස් රථයකට ගොඩ වුණාට පස්සේ අපි ටිකට් පතක් ලබා ගන්නවා. දැන් බොහෝ රටවල තියෙනවා සිංගප්පූරුවට ගියාම අපිට පේනවා බස් එකේ ටිකට් දෙන්න කෙනෙක් නැහැ. දුම්රියේ ටිකට් දෙන්න කෙනෙක් නැහැ. දුම්රියට යනකොට එතනින් පඩිපෙළ බහිද්දී ටිකට් එක අරගන්න තියෙනවා අවංකව. ඊළඟට බස් එකකට ගොඩ වුණාට පස්සේ අපි අවංක වෙන්න ඕන අපේ කාසිය දාලා ටිකට් එක ගන්න. එහෙම නැත්නම් කලින් සල්ලි ගෙවපු කාඩ් එක තියෙන්න ඕන බස් එකට ගොඩ වෙනකොට. එතකොට කවුරුවත් හොරකම් කරන්නේ නැහැ. වංචාවක් නැහැ. අදාළ දුරට ගැලපෙන ටිකට් එක තමයි ගන්නෙ. නැත්තම් අඩු ගානක ටිකට් එකක් අරන් වැඩි දුරක් ගිහිල්ලා බහින්නේ නැහැ. බලන්න ඒ රටවල හැදිච්ච ස්වභාවය. කවුරුවක් පස්සෙන් ඇඟිල්ලෙන් එල්ල කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා දුවේ පුතේ අපි තුලත් ඔන්න ඔය අවංකකම ඇති කරගන්න ඕන. අපිට පුළුවන් විදියට අපි දායක වෙන්න ඕන අපේ ගමන සඳහා. නැත්තම් මේ බස් රථයේ දුම්රිය පවත්වාගෙන යන්න බෑ. හොරකම් කරන්න ගියොත් වංචාව කරන්න ගියොත්. ඊළඟට දරුවන් ලැබෙන්න ඉන්න කාන්තාවන් බස් රථේ යන්න වෙන්න පුළුවන්, ගොඩ වෙන්න පුළුවන්. දුම්රියට ගොඩ වෙන්න පුළුවන්. වයෝ වෘද්ධ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් බස් රියට දුම්රියට ගොඩ වෙන්න පුළුවන්. එහිදී ඒ අයට මුල් තැන දීලා ඔබ වාඩි වෙලා ඉන්නවා නම් සීට් එකක ඒ සීට් එකෙන් වහා නැගිටලා අන්න ඒ අයට ඉඳගැනීමේ අවස්ථාව ඔබ දෙන්න ඕන. අන්න ඔබේ ගුණවත්කම පෙන්වන තවත් තැනක්. ඒක වෙන්න ඕන. නොදැක්ක වගේ අහක බලාගෙන ඉන්න එක නෙවෙයි. හාමුදුරු කෙනෙක් නැත්තම් පූජක කෙනෙක් බස් එකට ගොඩ වුණා නම් බැන සීට් එක දෙන එක නෙවෙයි කරන්න ඕන. කතා කරලා දෙන එකයි. ඒක තමයි ගුණවත්කම. නැත්තම් නොපෙනෙනෝ වගේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්න එක නෙවෙයි කරන්න ඕන. අන්න එතන තමයි ඔබේ හැදියාව පෙන්눔 කරන තැන. ඒ වගේම සමහර විකෘති මානසිකත්වයක් ඇති ළමයි මේ අතරේ ඉන්නවා. ඒ අය බස් එකට ගොඩ වුණාට පස්සේ පෑන අරගෙන බස් එකේ තමන් ඉන්න සීට් එකේ ඉඳගෙන ඉස්සරහ සීට් එකේ පිටිපස්ස පැත්තේ විවිධ දේවල් ලියනවා. සමහර පාසල් වලත් එහෙමනේ. සමහර පොදු ස්ථානවලත් එහෙමනේ. බලන්න টয়ලට් එකට ගියොත් යන්න බෑ. ඒකේ විවිධ අසභ්‍ය දේවල් ලියලා. টয়ලට් එකට යන්නේ එතන වාඩි වෙලා ඉඳලා ඒව ලියලා ඉන්න නෙමෙයි. Tamanට කරන කාර්ය කරලා ඉන්න. නේ මල මුත්‍ර කරලා ඉන්න එතෙන්ට යන්නේ. එතන මේ läගගෙන ඉන්න නෙවෙයි. නමුත් ඒවයි අසභ්‍ය දේ ලියන ස්වභාවයක් අපට පේනවා සමහර විකෘති මානසිකත්වයක් තියෙන අය. අන්න ඒව හිතලා ඒවෙන් වැළකෙන්න ඕන. මගේ ඇතුළත නේද මම පෙන්වන්නේ මේ අසභ්‍ය වචන ලිවීමෙන්. මගේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය මම පෙන්වන්නේ. නමුත් විදේශයකට යන්නකෝ. ඔබ කවදා හරි ගියොත් තරුණ දරුවෝ කොච්චර ඉන්නවද? කවදාවත් එක බිත්තියක එක පැන්සල් ඉරක් නැහැ. අන්නේ සංයමය අපි තුල ඇති කරගන්න ඕන. බොහෝ පාසල්වල අපි දන්නවා මේ වොෂ්රූම් එකට ගියාට පස්සේ ගන්න දෙයක් නැහැ. හැම තැනම ලියලා. ඒකේ අදාළ කාර්ය අදාළ තැන කරන්නේ. ඒක දැඩි අපිරිසිදුයි. ස්වභාවය ඒකයි. බලන්න දුම්රියට ගියාම දුම්රියේ
টොයිලට් එකට ගියාම ගන්න දෙයක් නැහැ. අපි ළඟ තියෙන දැන් බලන්න සිංගප්පූරුවේ ගිහිල්ලා බස් ටිකට් එකක් බස් එක ඇතුලේ හරි බිම හරි දැම්මොත් ලංකාවේ මුදලින් රුපියල් 20000ක් දඩ. දඩෙන් ඒගොල්ලෝ මේක නවත්තලා තියෙනවා. අපිට මේක බැරිද හිතට අරගෙන අපි නතර කරන්න. බලන්න අපි අපේ දරුවෝ තමන් කන shopping bag එක, lunch seat එක, එහෙම නැත්නම් යෝගට් කෝප්පේ මේ යන ගමන් වාහනේ යන ගමන් කෑවා ජනේලෙන් එළියට දැම්මා. ආයි පරිසරයේ මොන වුණත් කමක් නැහැ. මේකද අපි කරන්න ඕන. දැන් එතන ඒක තියලා පරිසරයට වෙන හානිය. මදුරුව වර්ධනය වෙලා ජීවිත කීයක් ඩෙන්ගු මදුරුව බිලි ගන්නවද? ඊටත් වැඩි එක කොයිතරම් අශෝභනද? ඒක නිසා වෙන රටවල ඒ වගේ Taman ටොෆි එකක් කෑවනම් චොක්ලට් එකක් කෑවනම් ඒ කොලේ දාන්න තැනක් නැත්තම් සාක්කුවේ දා ගන්නවා. මේක තමයි ස්වභාවය වෙන්න ඕන. ඒ නිසා අපිත් මෙන්න මේ පුරුදු ටික අපේ ජීවිතයට එකතු කර ගන්න ඕන. බස්රියේ යනකොට ඒක වනසන කොළ කෑලි එතන දාන්න එපා. වතුර අරගෙන දැන් බලන්න අපේ අය සමහරු චුයින්ගම් එක කාලා ඒක අලවන බස් එකේ දුම්රියේ අලවනවා. හරිම අශෝභනයි. හරිම කැතයි. ඒක නිසා ඒ වගේ දේවල් කරන්න එපා. බස් එක විනාශ වෙන විදිහේ දුම්රිය විනාශ වෙන විදිහේ වැඩ කරන්න එපා. වතුර බීලා ජනේලෙන් කෙල ගහන්න එපා. බලන්න අපේ දුම්රියක ජනේලයක් අල්ලන්න පුළුවන්ද? නේ? සම්පූර්ණ විනාශයි. එතනින් තමයි ඔක්කොම අත හොදන්නෙත් එතනින් කට හොදන්නෙත් එතනින්. ඒ නිසා අපේ දරුවෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා දරුවෝ මේව කරන අඩුයි. වැඩිහිටියෝ තමයි මේව වැඩියෙන් කරන්නේ. ඒ නිසා දරුවන් අපේ දරු පරපුර තරුණ පරපුර හැදුනොත් අනාගතේ සුපිරිසිදු නගරයක් සුපිරිසිදු බස්රියක් දුම්රියක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් තැනට සුදුසු නුවණ මෙතෙන්ට අවශ්‍යයි. හික්මීම සංයමය අවශ්‍යයි. ඊළඟට අපි යම්කිසි පොදු ස්ථානයකට ගියාම පොදු ස්ථානේ පරිහරණය කරන්න ඕන. එතන තියෙන දේවල් කඩන්න බින්දින්න නෙවෙයි. ඒවා වියදම් කරලා හදලා තියෙන්නේ. ඒවා ආරක්ෂා කරගනිමින් තමයි කටයුතු කරන්න ඕන. මෙන්න මෙතෙන්ට අපේ හැදියාව ගොනුනේ නැත්තම් දරුවනේ අපිට කොහොමද සෞභාග්‍යයෙන් පිරි රටක් නිර්මාණය කරන්නේ? පිරිසිදු රටක් නිර්මාණය කරන්නේ? ගුණ නුවණ ඇති දරු පරපුරක් හදන්නේ? අම්මල තාත්තලාට සලකන වැඩිහිටියන්ට ගරු කරන සමාජයක් නිර්මාණය වෙන්නේ කොහොමද? අන්න ඒතන හදන්න නම් වගකීම තරුණ දරුවන් සතුයි. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන දුවේ පුතේ මෙන්න මේ ටික හදාගන්න. කියන්න තියෙන කරුණු අප්‍රමාණයි. ඔබ කරුණක් දෙකක් කිව්වහම ඔබ මේක හිතට ගන්න. මම මගේ ජීවිතේ කාටවත් මට ඇඟිල්ල දික් කරන්න බැරි විදියට කාගෙන්වත් නින්දාවක් අපහාසයක් උපහාසයක් අහන්න නැති විදියට මගේ ජීවිතේ මං හදාගන්නවා. මගේ අම්මා තාත්තට බැනුම් අහන්න නැති විදියට මගේ ජීවිතේ මං හදාගන්නවා. ඒක තමයි බුද්ධිය කියන්නේ. ඒක තමයි නුවණ කියන්නේ. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. මේ තැන හදාගත්තේ නැත්තම් අපට කවදාවත් බෑ පුජ්‍යලිකව තමන් හැදෙන්න. ඒ වගේම පොදුවේ සමාජයක් හදන්න. සමස්තයක් වශයෙන් ගත් කළ රටක් හදන්න. දැන් අපේ අයත් විදේශගත වෙනවනේ. අනන්තවත් ඉන්නවා. විදේශෙ ගියාම එහෙ නීති ටික පිළිපදිනවා. හැබැයි අනේ මන් දන්නේ මේ ඥානමය
ප්‍රශ්නයක්ද කියලා. ඒ මිනිස්සු විදේශවල ඉඳලා සමහර වෙලාවට සති ගණන් ඇවිදලා එන, මාස ගණන් ඇවිදලා එන, එහෙම නැත්නම් අවුරුදු ගණන් පදිංචි වෙලා ඉඳලා එන මිනිස්සු ඉන්නවා. ඒ රටේදී මේ නීති ටික අකුරටම පිළිපදිනවා. හැබැයි බලන්නකෝ ලංකාවේ ඇවිල්ලා එයාපෝට් එකෙන් එළියට ආව විතරයි අර කලින් පුරුදු ටිකේ විදියටම ක්‍රියාත්මක වෙනවා. එතන ඉඳලම කෙල ගහන්න පටන් ගන්නවා. එතන ඉඳලම අර යෝගට් කෝප්පේ අර ප්ලාස්ටික් බෝතලේ ජනේලෙන් විසි කරන්න පටන් ගන්නවා. බලන්න මෙන්න මේක තමයි අපේ හැදෙන්න ඕන දේ. එහෙම හැදුනොත් විතරයි අපි හැදුනොත් පවුල හැදෙනවා. පවුල හැදුනොත් සමාජය හැදෙනවා. සමාජය හැදුනොත් රටක් හැදෙනවා. මෙන්න මේ තැනට අපි ආවේ නැත්තම් පින්නතුනි කවදාවත් යහපත් පරපුරක් නිර්මාණය කරන්න බෑ. ඒ නිසා අපේ තරුණ දුවල පුතාලට මතක් කරන්නේ මේ අද කියලා දුන්න මේ ධර්ම කරුණු කීපය, මේ අවවාද කීපය ඔබේ ජීවිතයට එක් කරගන්න. එක් කරගනිමින් වඩාත් යහපත් විනයගරුක වූ අර්ථ සම්පන්න වූ ප්‍රඥා ගෝචර වූ ජීවිතයක් ගත කරන්න. අධ්‍යාපනයෙන් ඉස්සරහට යනවා වගේම, තාක්ෂණයෙන් ඉස්සරහට යනවා වගේම, දැනුමෙන් ඉස්සරහට යනවා වගේම ඔබේ ගුණධර්ම වලින් ඉදිරියට යා යුතුයි. එහෙම වුණොත් විතරයි යහපත් දේශයක් නිර්මාණය කරන්න පුළුවන්. අන්න එවැනි සමාජ පසුබිමක් නිර්මාණය කරන්නට අද ප්‍රඥා ප්‍රදීප මේ ධර්ම දේශනාව ඔබේ ජීවිතයට ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ නුගේගොඩ පදිංචි චාන්දනී වීරවංශ මහත්මියයි. එතුමියගේ බලාපොරොත්තුව අදහස තමයි මේ නම් සඳහන් කරන සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන එක. MLA වීරවංශ පියතුමා, ඇඩ්ලින් කොඩිකාර මෑණියන්, ගාමිණී වීරවංශ සහෝදරයා, රම්‍යා ලියනගේ ඥාති සොහොයුරිය සහ නිරංජලා ලියනගේ ඥාති සොහොයුරිය මේ සියලු දෙනා සිහිපත් කරනවා නම් වශයෙන්ම. මේ නම් වශයෙන් සිහිපත් කළ අභාව ප්‍රාප්ත වූ සියලු දෙනාටම අම්මා තාත්තා ප්‍රමුඛ කරගත්ත සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන් අද සිහිපත් කරනවා ජුනි මාස 27 වෙනි දින උපන්දිනයේ දින චරිත් උබේසේකර පුතණුවන්ට සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේගත් චාන්දනී වීරවංශ මහත්මියටත් පවුලේ සියලු දෙනාටම මෙලොව යහපත වේවා. ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් නමා මහ නිවනම සිද්ධ වේවා. මේ බණපදයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මෙලොව යහපත වේවා. පරලෝ සුගතිය වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට අනන්ත තුනුරුවනේ ආශිර්වාද ලැබේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබේ ජීවිතය ප්‍රඥාවෙන් ආලෝකමත් කරන්නට බෞද්ධ කුවන් විදුලිය පින්වත් ඔබ වෙත sannivedanaya කරන ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනා මාලාවේ මේ සතියේ දේශනාව අදත් මෙලෙස නිමාවට පත්වන්නේ. සදහවතුනි, නිමාවට පත් වූ දේශනාව අදත් ඔබ අප හැමදෙනා වෙත
මහත් වූ මෙත්සිතින් පවත්වා වදාළේ දෙහිවල නැතිමාන රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මානිම්බට පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ලෝක ශාසනික මෙහෙවරෙහි නිරත වන්නට ශක්තිය ධෛර්යය වර්ම වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. එහෙමනම් යලිත් ලබන සතියේත් මීළඟ ප්‍රඥා ප්‍රදීප දේශනාවෙන් ඔබ හමුවන බලාපොරොත්තු වෙන මේ සතියේ දේශනාව මෙලෙසනිමාවට පත්වනවා. පින්වත් ඔබ හැමදිනාටම උතුම් දනදා සමිත පිහිටයි.